අයිබෝන් ළමයි අද අපි කතා කරන්න යන්නේ කම්පියුටර් එකේ තියෙන සියලුම මෙමරි ගැන. එතකොට මේක chapter 7 තමයි chapter එකක් විදිහට ගත්තොත් chapter 7 වල තමයි අපිට මේ ටික කතා කරන්න තියෙන්නේ. ඉතින් complete chapter එක අපි මේ පිටු දෙකක note එකෙන් cover කරනවා. මේ පිටු දෙකක note එකට මේක හදලා තියෙන්නේ මෙන්න මේ page එකයි ඊළඟ page එක ගත්තොත් එහෙනම් මෙන්න මේ page එකයි මේ දෙකම හදලා තියෙන්නේ සම්පූර්ණ chapter එක cover වෙන්න. සම්පූර්ණ chapter එක cover වෙන්න හදපු short note එකක් මේ තියෙන්නේ. මේ note එකත් ඕගලන්ට ඕන නම් පිටු දෙකේ note එකත් මම එවන්නම්. ඊට පස්සේ ඕන නම් ඕගලන්ට print කරගන්න හරි පුළුවන්. Okay. එතකොට අපි බලමු මේ chapter 7 වල memory යටතේ අපිට කතා කරන්න තියෙන්නේ මොනවාද කියලා. එතකොට computer එකේ තියෙන සියලුම જાතිය memory අපි discuss කරනවා. එතකොට computer එකේ තියෙන සියලුම memory අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි primary memory and secondary memory. කොහොමද මේ primary memory and secondary memory කියලා මේක කොටස් දෙකකට බෙදන්නේ? එතකොට දැන් මේ page එකේ තියෙන primary memory ගැන ඊළඟ page එකේ තියෙන secondary memory ගැන. එතකොට primary and secondary කියලා memory එකක් බෙදන ක්‍රමේ තමයි යම්කිසි memory එකක් CPU එකෙන් directly access කරනවා නම් ඒක primary memory එකක්. හැබැයි යම්කිසි memory එකක් තියෙනවා නම් CPU එක directly access කරන්නේ නැති ඒක secondary memory එකක්. එතකොට අපි ඉස්සෙල්ලම ඩිස්කස් කරන්න යන්නේ මොනවාද primary memory කියලා. හරිද? එතකොට මේ primary memory වල තියෙන විශේෂත්වය තමයි සාමාන්‍යයෙන් primary memory volatile. ඒ කියන්නේ power තිබ්බොත් විතරයි primary memory වල data තියෙන්නේ. power නැති වුණොත් data නැති වෙනවා. නමුත් ඒක හැම වෙලාවෙම ඇත්ත නෙමෙයි. ඒක දැන් අපි මේක ඩිස්කස් කරනකොට ඔයගලන්ට තේරෙයි volatile and non volatile කියලා primary memory බෙදෙන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් primary memory කියන ඒවා permanent storage නෙමෙයි. හරි. නමුත් පවර් තිබ්බත් නැතත් data තියෙන විදිහේ primary memory තියෙනවා. හැබැයි හුඟක් primary memory පවර් තිබ්බත් නැතත් data තියෙන්නේ නැහැ. එතකොට primary ද secondary ද කියලා වර්ග කරන්න ප්‍රධානම සාධකය මොකද්ද? Primary memory is directly accessed by the CPU, but secondary memory CPU never directly access secondary memory directly. එතකොට අන්න ඒ විදිහට තමයි primary secondary කියන එක වෙනස් වෙන්නේ. එතකොට primary memory ගත්තොත් ඒ කියන්නේ CPU එක directly access කරන memory ගත්තොත් අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි ROM and RAM. මේ ROM කියන්නේ මොකද්ද? read only memory. ඒක නමින්ම තේරෙනවා. ඒ කියන්නේ read කරන්න විතරයි පුළුවන්, write කරන්න බෑ කියන එක. නමුත් අද කාලේ තියෙන read only memory වල write කරන්න පුළුවන්. නමුත් originally ඒව හැදුවේ read only purpose එකට විතරයි. ඒකයි ඒවට ඒ නමින්ම තාමත් හඳුන්වන්නේ. එතකොට ROM කියන එක ගත්තොත් ඒක read only memory. RAM කියන්නේ random access memory. එතකොට ROM කියන එකයි RAM කියන එකයි primary memory වලට ROM and RAM තමයි use කරන්නේ. එතකොට මේ ROM and RAM කොහොමද වෙනස් වෙන්නේ? ROM කියන එක non volatile. ඒ කියන්නේ power තිබ්බත් නැතත් ROM එකේ තියෙන data තියෙනවා. හැබැයි RAM කියන එක volatile. ඒ කියන්නේ මොකද්ද? power තිබ්බොත් විතරයි data තියෙන්නේ. power නැති වෙච්ච ගමන් data ඔක්කොම delete වෙනවා. ඒකනේ අපේ සාමාන්‍ය main memory එකේ RAM එකේ තියෙන data power off වෙච්ච ගමන් නැති වෙන්නේ. අපි hard disk එකේ save කරේ නැත්තම් මොකද වෙන්නේ? ඔක්කොම data loss වෙනවා. ඒක නිසා RAM කියන ඒවා volatile, ROM කියන ඒවා non volatile. එතකොට දැක්කනේ primary memory volatile non volatile වෙන්නත් පුළුවන්. නමුත් අර හුඟක් වෙලාවට primary memory volatile තමයි වෙන්නේ. මොකද primary memory කියන්නේ මේ පැත්තේ තියෙන ඒවා තමයි හුඟක් වෙලාවට use වෙන්නේ. එතකොට දැන් මේ ROM කියන එක ගත්තොත් එහෙම RAM එක compare කරාම ROM එක slow. හැබැයි ROM එක compare කරාම RAM එක fast. ඔන්න ඔය දෙක තමයි RAM and ROM වලට දෙන්න පුළුවන් ප්‍රධානම comparisons දෙක. ඒ තමයි volatile non volatile and slow and fast කියන එක. එතකොට RAM volatile but fast. හැබැයි ROM non volatile but slow. ඒක RAM එකත් එක්ක compare කරාම ඒක slow. ROM ගත්තොත් එහෙම කොහෙදිද primary memory වලට පාවිච්චි කරන්නේ? හොඳම උදාහරණය motherboard එකේ තියෙන BIOS ROM chip එක. ඒ කියන්නේ motherboard එකේ තියෙන BIOS කියලා software එකක්. ඒක store කරලා තියෙන්නේ ROM chip එකක. ඒක motherboard එකේ තියෙන chip එකක්. එතකොට අන්න ඒක හොඳම උදාහරණයක් computer එකේ තියෙන primary memory. ඒ කියන්නේ ROM type primary memory වලට හොඳම උදාහරණයක්. එතකොට මේ ROM කියන ටෙක්නොලොජි එක ගත්තොත් type එක ගත්තොත් BIOS වලට හරි කොහෙදි හරි use කරත් ඒකේ තියෙනවා subtypes හතරක්. ඒ තමයි original ROM. මේ original ROM කියන type එක ගත්තොත් ඒක නම් ඇත්තටම read only memory. ඒ කියන්නේ device එක, ඒ කියන්නේ chip එක manufacture කරනකොට data ත් එක්ක manufacture කරන්නේ. ඊට පස්සේ ඒක ඕන තරම් read කරන්න පුළුවන්. හැබැයි කිසිම විදිහකින් write කරන්න තියෙන ඒවා මකන්න බෑ. ඒක නිසා data is written when manufacturing, many times read, cannot erase or modify data. මේකට එකපාරක්වත් ඇත්තටම ලියන්න බෑ. ලියපු එක ඕන තරම් වතාවක් කියවන්න පුළුවන්. මේකට data ලියන්නේ manufacturing වලදී. ඊළඟට PROM. ඒ කියන්නේ programmable ROM කියන එක. PROM කියන්නේ programmable ROM. ඒ කියන්නේ මොකද්ද? empty chip එකක් විදිහට manufacture කරලා එකපාරක් විතරක් ලියන්න පුළුවන්. හරියට නිකන් empty CD එකක් වගේ. එකපාරක් ලියවම ආයෙ මකලා තව ලියන්න බෑනේ. එතකොට අන්න ඒ වගේ එකක් තමයි programmable ROM කියන්නේ. one time write, many time read, cannot erase or modify data. ඒ කියන්නේ පළවෙනි පාර ලිව්වට පස්සේ ඒ data එක erase කරන්නව modify කරන්න බෑ.
ඊට පස්සේ ආව ටෙක්නොලොජි එකක් EPROM. ඒ කියන්නේ මොකද්ද? erasable programmable ROM. ඒ කියන්නේ මොකද්ද? empty chip එකක් විදිහට හදනවා data ලියන්න පුළුවන්. ඒක erase කරලා ආය අලුතෙන් ලියන්නත් පුළුවන්. හැබැයි මේකේ data erase කරන විදිහ ටිකක් අමුතු විදිහක්. ඒ කියන්නේ EPROM chips වල මෙන්න මේ වගේ පොඩි window එකක් තියෙනවා උඩ. පොඩි වීදුරුවක් තියෙනවා. මේ වීදුරුව හරහා ultraviolet ray එකක් එවුවම තමයි ඇතුලේ තියෙන data delete වෙන්නේ. එහෙම නැතුව නිකන් delete වෙන්නේ නැහැ ඒවා. එතකොට ඒවට තියෙනවා වෙනම ROM erasers කියලා. ඒ වගේ පොඩි device එකක් ඇතුළට දාලා ultraviolet light එකක් ඇල්ලුවම data erase වෙනවා. ඊට පස්සේ ආයෙ අපිට program කරන්න පුළුවන්. එතකොට ඒක many time read and many time write. ultraviolet ray එකකින් තමයි මේක data erase කරන්නේ. ඊළඟට සාමාන්‍ය 1994න් වගේ පස්සේ ආපු ඔක්කොම ROM chips මෙන්න මේ මොඩල් එකේ ඒවා මොනවාද? EEPROM. මොනවාද EEPROM කියන්නේ? electronically erasable programmable ROM. ඒ කියන්නේ ඒවා erase කරන්න පුළුවන්. empty chip එකක් එන්නේ data දාන්න පුළුවන්, ආයෙ erase කරන්න පුළුවන්, ආයෙ දාන්න පුළුවන්, ආයෙ erase කරන්න පුළුවන්, ආයෙ දාන්න පුළුවන්. හැබැයි erase කරනකොට ultraviolet rays ඕනේ නැහැ. කෙලින්ම electronically ඒක board එකේ තියෙද්දිම erase කරන්න පුළුවන්. ඒවට තමයි flash ROM කියන්නේ. ඉතින් අපේ pen drive එක වගේ ගත්තොත් ඒක primary memory එකක් නෙමෙයි. හැබැයි pen drive එකේ තියෙන technology එකත් ROM කියන technology එකම තමයි. SSD එකත් ඒකත් secondary storage එකක් වුණාට ඒකත් තියෙන technology wise ගත්තොත් එතනත් ROM එකක්ම තමයි තියෙන්නේ. ඔක්කොම තියෙන්නේ මොනවාද? flash ROM. ඕන තරම් මකලා ලියන්න පුළුවන්. many time write, many time read, can erase data electrically. එතකොට electrically මේක erase කරන්න පුළුවන්. අන්න ඒව තමයි EEPROM. අද අපි පාවිච්චි කරන ඔක්කොම ROM. ඒ කියන්නේ primary memory වලට විතරක් නෙමෙයි secondary memory වලටත් පාවිච්චි කරන ROM ඔක්කොම EEPROMs. ඊළඟට අපි දැන් කතා කරමු RAM කියන එක. ඇත්තටම RAM තමයි CPU එක හැම වෙලාවෙම directly access කරන memory එක. දැන් මේ ROM ඒ කියන්නේ BIOS ROM chip එක එහෙම access කරන්නේ computer boot වෙනකොට විතරයි. එතකොට RAM කියන එක හැම වෙලාවෙම CPU එකෙන් access කරනවා. එතකොට RAM කියන එක volatile and extremely fast. එතකොට RAM ගත්තොත් එහෙම තියෙනවා ප්‍රධාන subtypes දෙකක්. ඒ තමයි static RAM. SRAM කියන්නේ static RAM and අනිත් එක DRAM. දැන් මේ SRAM and DRAM ගත්තොත් එහෙම කොහොමද මේ දෙක compare කරන්නේ? SRAM කියන එක extremely fast compared to DRAM. dynamic RAM එකට වැඩිය extremely fast static RAM එක. SRAM එක ගොඩාක් මිල අධිකයි expensive, DRAM එක ගාණ අඩුයි. ඒ කියන්නේ SRAM DRAM compare කරාම. ඊළඟට SRAM low density, DRAM high density. මොකක්ද මේ low density high density කියන්නේ? එක වර්ග සෙන්ටිමීටර එකක් ඇතුලේ දාන්න පුළුවන් මෙගාබයිට් හෝ නැත්නම් කැපැසිටි එක. එතකොට අපි නිකන් උදාහරණයක් විදිහට ගත්තොත් SRAM වල එක වර්ග සෙන්ටිමීටර එක දාන්න පුළුවන් මෙගාබයිට් 10 නම් DRAM වල එක වර්ග සෙන්ටිමීටර එක ගිගාබයිට් එකක් විතර දාන්න පුළුවන්. අන්න ඒ වගේ density එක වැඩි DRAM එක. ඒකට හේතුව DRAM හදලා තියෙන්නේ 1 transistor 1 capacitor per bit. SRAM හදලා තියෙන්නේ 6 transistors per bit. එතකොට ඒකත් එක හේතුවක් density එක මේකේ අඩු වෙලා මේකේ වැඩි වෙන්නේ. එතකොට දැන් DRAM දැන් SRAM කියන එක ගත්තොත් එහෙම මොනකටද පාවිච්චි කරන්නේ? CPU එක ඇතුලේ තියෙනවනේ අර extremely fast buffer එකක් cache memory කියලා. අන්නේ cache memory වලට එහෙම use කරන්නේ SRAM සහ CPU එක ඇතුලේ තියෙන registers වලට use කරන්නේ SRAM. DRAM කොහාටද use කරන්නේ? ඒවා තමයි අපි සාමාන්‍යයෙන් ඔය motherboard එකට high කරන්නේ RAM කියලා main memory. අන්නේ RAM එක හදන්නේ DRAM වලින්. එතකොට SRAM කියන එක cache memory වලට ගන්න extremely fast RAM එකක්. ඒ වගේම මිල අධිකයි. Okay. DRAM ගත්තොත් අපි පාවිච්චි කරන DRAM ඉතිහාසින් ඉඳන් ගත්තොත් තියෙනවා versions ප්‍රධාන versions 4ක්. එතකොට ඉස්සෙල්ලාම පාවිච්චි කරපු version එක තමයි මේ FPM, ඒ කියන්නේ fast page mode RAM කියන ඒවා. මේවා 32 bit single inline memory module 30 pin interface එකට තමයි plug කරේ. එතකොට ඉස්සරම අර 486 සහ 386 286 ඒ වගේ තිබ්බ machines වල use කරේ මෙන්න මේ fast page mode RAM. ඊළඟට ඒකේ අලුත් version එක ඊළඟ version එක තමයි extended data out RAM කියන එක. ඒකත් single inline memory module 32 pin එකට high කරේ. 32 bits තමයි bus width එක. එහෙම ඒවා තමයි single inline memory module කියන්නේ. මේකට වැඩිය මේක fast. extended data out තමයි නම. ඒකට hyper page mode RAM කියලාත් කියනවා. ඊළඟට ආවා Rambus dynamic RAM කියලා RDRAM. එතකොට ඉස්සර servers වලට පාවිච්චි කරපු Rambus inline memory module එකට connect වෙන 64 bit RAM version එකක් තමයි RDRAM කියන්නේ. දැන් පාවිච්චි කරන්නේ නැහැ. මොකද දැන් SDRAM RDRAM වලට වැඩිය ස්පීඩ් එක වැඩි හින්දා. එතකොට දැන් අපි use කරන්නේ මොකද්ද? synchronous dynamic RAM එහෙම නැත්නම් SDRAM කියන එක. එතකොට SDRAM ගත්තොත් ප්‍රධාන versions දෙකක් තියෙනවා, single data rate and double data rate. එතකොට single data rate ගත්තොත් එහෙම
ඒකේ එක සයිකල් එකකට ඒ කියන්නේ එක ක්ලොක් එකකට සයිකල්ස් එකයි යන්නේ. ඒකයි සිංගල් ඩේටා රේට් කියන්නේ. ඩබල් ඩේටා රේට් කියන්නේ එක ක්ලොක් එකකට සයිකල්ස් දෙකක් යනවා. එතකොට සිංගල් ඩේටා රේට් ඒ කියන්නේ SDR RAMs තිබ්බා Pentium 1 2 වගේ කාලේ Pentium 3 වගේ වෙනකන් තිබ්බා 66 MHz 100 MHz and 133 MHz තමයි maximum speeds තිබ්බේ. ස්පීඩ්ස් තුනකින් ආවා. ඊට පස්සේ DDR ගත්තොත් DDR මේ වෙනකොට versions 4ක් තියෙනවා. graphic cards වලට එහෙම DDR5 memory power එනවා. ඒතකොට normal motherboard වලට DDR 1 2 3 4 කියලා ඇවිල්ලා තියෙනවා. එතකොට මේ DDR version එක වැඩි වෙන්න මොකක්ද වෙලා තියෙන්නේ? RAM එකේ speed එක මෙන්න මේ විදිහට එන්න වැඩි වෙලා. එතකොට අලුත්ම DDR4 RAM ඇත්තටම මීටත් වැඩිය speed DDR4 RAMs දැන් motherboards වල තියෙනවා. එතකොට දැන් අපි use කරන්නේ මොනවාද? double data rate synchronous dynamic RAM. okay එතකොට ඔන්න කම්පියුටරේ තියෙන සියලුම ROM සහ සියලුම RAM ගැන අපි කතා කරා. මෙතනින් සම්පූර්ණ ප්‍රයිමරි මෙමරි සිලබස් එක කව වෙනවා. මේකෙන් පිට විභාගෙට එහෙම ප්‍රශ්නයක් අහන්නේ නැහැ. හරි මේක ඇතුළත තමයි ඔක්කොම ප්‍රශ්න අහන්නේ. මේ තියෙන්නේ සම්පූර්ණ ප්‍රයිමරි මෙමරි එක. ඒකට කොහොමද මෙමරි එක ප්‍රයිමරි වෙන්නේ? CPU එක directly access කරනවා. ඒකට හුඟක් වෙලාවට ප්‍රයිමරි මෙමරි කියන්නේ මේ RAM volatile RAM. නමුත් අර motherboard BIOS ROM chip එකේ වගේ situation එකකදී non volatile ROM උත් පාවිච්චි වෙනවා ප්‍රයිමරි මෙමරි වලට. ඕකේ. දැන් අපි බලමු secondary memory. මේවට කියනවා permanent storage devices කියලා. ඒ කියන්නේ CPU එක මේවා directly access කරන්නේ RAM එක හරහා. main memory එක හරහා තමයි මේවා access කරන්නේ. එතකොට secondary storage අපිට බෙදන්න පුළුවන් fixed and removable කියලා ප්‍රධාන කොටස් දෙකට. එතකොට fixed කියන්නේ කම්පියුටර් ඇතුලේ ස්ථිරවම high කරලා තියෙනවා. removable කියන්නේ අපිට ටක් ගාලා remove කරලා වෙන තැනකට data copy කරන්න ගෙනියන්න පුළුවන්. එතකොට fixed storage devices වලට හොඳම උදාහරණ තමයි hard disk drive එකයි solid state disk එකයි. එතකොට hard disk drive එක කියන්නේ මොකක්ද කියලා මම අර කලින් වීඩියෝ එකක් chapter 8 වලට අදාළ වීඩියෝ එකක් කිව්වා. එතකොට hard disk එක ගත්තොත් එහෙම ඒකේ ටෙක්නොලොජි එක magnetic. ඒ කියන්නේ magnetism වලින් disk එකකට magnetic field එකක් ලියලා ඒක read කරන එක තමයි hard disk එකේ mechanism එක. එතකොට ඒකේ අලුත් version එක තමයි අර rotating hard disk වෙනුවට දැන් ඇවිල්ලා තියෙනවා ROM chip එකක් තියෙන hard disk එක. අර primary memory වලට පාවිච්චි කරා වගේම ROM technology එක secondary memory වලටත් use කරනවා solid state disk වලට. එතකොට ඒක ගත්තොත් එහෙම solid state disk එක සාමාන්‍ය hard disk එකට වැඩිය සෑහෙන්න fast. මොකද සාමාන්‍ය hard disk එකක read speed එක ගත්තොත් 120 ඕනනම් 140 mbps යන්න පුළුවන්. write speed එක 100 mbps වගේ තමයි යන්න පුළුවන්. නමුත් solid state disk වල read speed එක යන්න පුළුවන් 3 or 4 gigabytes per second වෙනකන් and write speed එකත් 1 or 2 gigabytes per second වෙනකන් යන්න පුළුවන්. අර M2 slot එකට එහෙම SSD එකක් plug කරලා. එතකොට ඔන්න fixed storage devices. ඊළඟට removable storage devices ගත්තොත් අපිට ඒක බෙදන්න පුළුවන් optical flash. මෙතන flash කියන්නේ මොකද්ද? again මේ solid state disk කියන එක. ඒ කියන්නේ ROM කියන එක. හරිද? flash ROM. optical flash or magnetic. එතකොට removable වලත් magnetic තියෙනවා. එතකොට magnetic removable storage devices දැන් වැඩි use කරන්නේ ඉස්සර commonly use කරපු floppy disk එක magnetic medium එකක්. ඒක magnetic storage media එකක් and ඒ floppy disk එක replace කරන්න ආපු zip disk එක සහ තව ඒවා තියෙනවා. ඒවා ඔයගොල්ලෝ note එකෙත් කියලා බලා ගන්න පුළුවන්. ඒවා ඔක්කොම magnetic storage media. ඊළඟට flash නැත්තම් ROM storage media විදිහට අද අපි use කරන USB flash pen drives and memory card SD and micro SD memory cards ගන්න පුළුවන්. optical කියන්නේ අර laser light එකක් යවලා ඒකේ reflection එක අනුව read කරන CDs, DVDs and Blu-rays ගත්තොත් එහෙම ඒවා මොනවාද? optical removable secondary storage devices. එතකොට මේ තියෙන්නේ සියලුම storage devices ටිකේ අර memory hierarchy එක. එතකොට මේ සියලුම storage devices කොහොමද capacity එක, speed එක සහ cost එක කොහොමද කියලා මේකේ පැහැදිලිව තියෙනවා. එතකොට ඔයගලන්ට මේකත් note එක අරගෙන බලන්න පුළුවන් කොහොමද එක memory types ගත්තොත් එහෙම cost එක කොහොමද ඒවා, ඒ කියන්නේ cost per bit, ඊළඟට access speed එක කොහොමද සහ ඒවයේ ඒ කියන්නේ price එක ඒ දේවල් ඔක්කොම බලන්න පුළුවන් මෙතන. ඕකේ එතකොට ඔය තියෙන්නේ primary and secondary storage devices computer එකේ තියෙන. එතකොට සියලුම primary and secondary storage devices බොහොම ලස්සනට සරලව මේ chart එකට අරන් දීලා තියෙනවා. මේ වගේ chart එකක් ඔයගලන්ට සාමාන්‍යයෙන් කොහෙවත් හොයාගන්න හම්බෙන්නේ නැහැ. මේක ඕන නම් කියන්න මම දෙන්නම්. නැත්නම් ඉතින් මේකෙම ඔයගලන්ට screenshot එකක් ගහ ගන්නත් පුළුවන් බොහොම ලේසියෙන්ම. එතකොට මේ තියෙන්නේ සියලුම primary and secondary storage devices. Okay, thank you.